තෙරුවන් සරණයි සියලුම දෙනාට මිනෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණා දහම් කතිකාවත අද දවසේත් අපි ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. මීට පෙර අපි කතා බහ කර කරුණු ඔබට මතක ඇතිනම් අපි මීට පෙර ඔබට පැහැදිලි කරන්නට යෙදුනා විනය පිටකයේ සඳහා නිදානේ වන්නේ පරාජිකා පාළිය එහෙම නැත්නම් වේරංජා කාණ්ඩය බව. වේරංජා කාණ්ඩය සහ පරාජිකා පාළිය අතර සම්බන්ධතාවයේ යම් පැහැදිලි කිරීමක් අපේ පින්වත් ස්වාමින් වහන්සේ වෙතින් ඔබට ලැබෙන්නට ඇති කියලා අපි හිතනවා. ඒත් එක්කම පළමු ශික්ෂාපදය පැනවීම සිදුවන්නේ කොහොමද කියන කාරණාවත් මීට පෙර වැඩසටහන් වලදී පැහැදිලි කරන්නට යෙදුනා. සුදින්න ස්වාමින් වහන්සේ නැත්නම් සුදින්න සිටුපුත්‍රයා විශාලා මහනුවරදී මහාන කිරීම හා උපසම්පදා කිරීම ඉන් අනතුරුව වසර 8කට පස්සේ අමාරුවෙන් මහාන බව ලබාගෙන පැවිද්ද ලබාගෙන උපසම්පදාව ලබාගෙන ඉතා අපහසුවෙන් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා පිළිවෙත් පුරමින් සිටින අවස්ථාවක වසර 8කට පසු සුදින්න ස්වාමින් වහන්සේ අතින් බ්‍රහ්මචර්යාව බිඳ වැටෙනවා. ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ පළමු ශික්ෂාපදය පනවන්නට හේතු වුණා කියන කාරණාවත් පින්වත් ස්වාමින් වහන්සේ වෙතින් පැහැදිලි කරන්නට යෙදුණා. අපි අද දවසේ කතා බහ ඉදිරියට ගෙන යන බලාපොරොත්තු වෙන්නේ මේ පළමු ශික්ෂාපදය සුදින්න ස්වාමින් වහන්සේ අරබයා බුදුරජාණන් වහන්සේ විසින් පනවන්නට යෙදුණු කාරණාවේ ඉඳලා ඉදිරි පැහැදිලි කිරීම අපි සිදු කරන්න සූදානම්. ඒ සඳහාවෙන් වැඩමවා වදාළ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද විද්‍යාවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි අතිපූජ්‍ය මහව ඥානාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ নমස්කාර පූර්වකව අදත් වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. ඒ සිල්පද පැනවීමකට මේ කාරණාව සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක අපි පැහැදිලි කරගන්න. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ සුදින්න ස්වාමීන් වහන්සේ අතින් උපචාරයාව බඳවැටීම සහ එය පළමු ශික්ෂාපද පැනවීමකට හේතු කාරණා වෙන ආකාරය මේ සිදුවීම පාදක වන ආකාරය පිළිබඳව පැහැදිලි විනය පිටකේ ආරම්භයක් වශයෙන් වේරංජා කාණ්ඩයට අනුව පළවෙනි පරාජිකා සම්පදයේ තමයි පරාජිකා පාළි සම්පදයේ. මේ පරාජිකා පාළි පළවෙනි පරාජික සම්පදයේ අනවන්ත ජීවිතයේ කාරණා විදිහට සුදින්න කියන ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ බ්‍රහ්මචර්යාව ඉදලා තමන්ගේ කැරෙන කිරිත සමග නෝනන්සේ අපි කරුණු කාරණා සාකච්ඡා කරා විදිහට වැඩසටහනදී කොහොමද සුදින ස්වාමීන් වහන්සේ පැවිදි වුණේ? මේ පැවිදි වීමට පත් වෙච්ච ඉදිරියට කොයි විදිහටද සම්බුද්ධ ශාසනයේ වුමනාවෙන් ගුණධර්ම පුරාගෙන ආවේ? නමුත් එච්චර වුමනාවෙන් ගුණධර්ම පුරාගෙන ආපු සුදින ස්වාමීන් වහන්සේ අදිසියම යම් ආකාරයකින් තමන්ගේ මෑණියන්ගේ බල කිරීම මත තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනීමේ අවශ්‍යතාවය කියන එක ඉදිරිපත් කරනම ඒ කාරණාව මෑණියන් විසින් ඉදිරිපත් කරනවා. ඒ ඔස්සේ තමන්ගේ සිත යොමු වෙනවා පැරණි බිරිඳත් සමග මේ අධ්‍යාචාරයට යොමු වෙනවා. ඒ අනුව පැරණි බිරිඳත් සමග තුන් සැරයක් නෝන්දන් සේවනය කරා කියන තමයි අවසානයේ අපි සම්පූර්ණ. විශාලා මහනුවර මහා වනයේදී තමයි මේ කාරණේ සිද්ධ වෙන්නේ. ඉතින් සුදින්න ස්වාමීන් වහන්සේ මහා වනයේ මැද්දට ගිහිල්ලා තමන්ගේ මේ පැරණි බිරිඳත් එක්ක සියලු දෙනාටම හොර රහසින් සිද්ධිය කරාට මේ සිද්ධිය බලාගෙන හිටපු පිරිසක්. ඒ තමයි මේ මහා වනයේ අධිග්‍රහිත කුරුමාටු දෙවිවරු. කුරුමාටු දෙවිවරු මේ වෙලාවේදී උද්ඝෝෂණයක් කරන්න ගත්තා. නිර්බුද්ධව වතපු භික්ෂු සංඝු නිරාදී. මේ භික්ෂු සංඝයා නිර්බුද්ධයි නිරාදීනයි. නිර්බුද්ධයි නිරාදීනයි කියන කලින් පැහැදිලි කරා කලින් වැඩසටහනදී
මේ වික්ෂු සංඝයා පිරිසිදුයි මේ වික්ෂු සංඝයාගේ දුසිල්වත් මහාන නැහැ කියන එක තමයි. හැබැයි දෙවිවරු උද්ඝෝෂණය කරනවා බොහොමාට දෙවිවරු උද්ඝෝෂණය කරනවා සුදින්නේන කලන්ත පුත්තේන අබ්බුදම් උත්පාදන. මේ සුදින්න කලන්ත පුත්‍ර භික්ෂුව විසින් අර්බුදයක් උත්පාදනය කරා ආදීනෝ උත්පාදිතෝ ආදීනෝ උත්පාදනය කරා කියලා අඩනගලා උද්ඝෝෂණය කරා. බොහොමාට දෙවිවරුන්ගේ මේ උද්ඝෝෂණය චාතු මහරජික දෙවිවරුන්ගේ චාතු මහරජික දෙවිවරුන්ගේ තාවදීස දෙවිවරුන්ට එතනින් තුසිත දෙවිවරුන්ට නිර්මාණවත් දෙවිවරුන්ට පරිණිම්ත පසවත් දෙවිවරුන්ට එතනින් මහා ප්‍රඥ ආදී බ්‍රහ්මකායික දෙවිවරුන්ට මේ පණිවිඩය කියනවා. ඒතර මේ විදිහට සියලු දිව්‍යතා මණ්ඩලයන් මේ පිළිබඳව උද්ඝෝෂණය කරනවා. ඉතින් හොරහස සිද්ධ කරාට මේ තියෙන හොරහස තියෙන්නේ නැහැ. මේ විදිහට ඉදිරියට අඩුම තරමේ මේවා දැක බලාගෙන ඉන්න දිව්‍යතා මණ්ඩලයන් දකින්න. ඒ නිසා මේ විදිහට මේ පණිවිඩය කියයි. බුද්ධ ශාසනය කිලිටි වුණා කියන පණිවිඩය ඉදිරියට ගියා. ඒතර මේ අතරේ තමයි සුදින ස්වාමීන් වහන්සේ දැන් මේ වරද සිදු කරා. වරද සිදු කරලා Taman සේනාසෙට ඇවිල්ලා ඉන්නකොට උන්වහන්සේට කුකුසක් ඇති. උන්වහන්සේට විපිලිසර බවක් ඇති වෙනවා. මට අලාභයක් සිද්ධ වුණා. අලාභවතමේ නවතමේ ලාභ. මට මේ කාන්තේම ලාභයක් නම් නෙවෙයි මේ බුදුසසුනේ අලාභයක්. දුල්ලතං වතමේ නවතමේ සුලතං. මට මේ සම්බුද්ධ ශාසනය පිළිවෙත් ධර්ම පුරා යනකොට නොමනා ලැබීමක් ලැබුණා. මට මනා ලැබීමක් ලැබුණේ නැහැ. මම කරත්තක්. පරිසුද්ධ සඳහන් කරනවා යෝහං ඒවං ස්වාක්කාතේ ධම්ම විනේ පබ්බජිත්වා නාසක්කින් යාව ජීවම් පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං. යම් මේ ස්වාක්කාත ධර්ම විනේහි බුදුරජාණන් වහන්සේ විසින් මනාව දේශනා කරපු ධර්ම විනේහි පැවිදි වෙලා මට නොහැකි වුණා යාව ජීවම් පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං. දිව්‍ය අධිතා පිරිසිදු බ්‍රහ්මචර්යාව හැසිරෙන්න මට නොහැකි වුණා කියලා උන්වහන්සේට උපසරයි. උන්වහන්සේට විපිලිසර බව. ඉතින් Taman විසින් සම්බුද්ධ ශාසනයේ මහ වැරැද්දක් කරපු කෙනෙක් බවට උන්වහන්සේට කල්පනා කරනවා. බ්‍රහ්මචර්යාව රැක ගැනීම කියලා කියන්නේ පැවිද්දෙක් විසින් අනිවාර්යයෙන්ම සිදු වෙන එක. ඉතින් ඒ වෙනකොට සිල්පදයක් පනවලා නැති වුණත් සුදින්න ස්වාමීන් වහන්සේගේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා කර ගැනීම කියන එක උන්වහන්සේ කළ යුතුයි. නමුත් සිල්පදයක් පනවලා නැති වුණත් උන්වහන්සේ මේ කටයුතු සිදු කරා. සිදු කිරීම නිසා උන්වහන්සේගේ බ්‍රහ්මචර්යාව කිලිටි වුණා කියන කාරණේ උන්වහන්සේට නිරන්තරයෙන් සිතට වදින කාරණයක්. ඉතින් මේක නිසා සඳහන් කරනවා සුදින්න ස්වාමීන් වහන්සේ මේ කුකුස නිසාම මේ විපිලිසර භාවය නිසාම කුෂ වුණා. කෙට්ටු වුණා. ඒ වගේම රූක්ෂ වුණා. තමන් කෙට්ටු වෙලා ඇගේ නහරවල පිටිලා දුර්වර්ණ වෙලා උප්පණ්ඩු උපජාතෝ කියලා කියනවා. ඒ කියන්නේ සුදු මැලි වෙලා තමයි සංකත ගන්නෝ කියලා කියනවා. ඒ කියන්නේ නහර වැක්කිය. මේ විදිහට පත් බලන්ඩ අපස්තබ්දේට උන්වහන්සේ කෙට්ටු වෙලා කුෂ වෙලා සුදු මැලි වෙලා දක්න අයට ගැටුවක් ඇතිවන ආකාරයෙන් පත්වනා සුදිනවා. ඉතින් එකට ස්වාමීන් වහන්සේලා සුදින ස්වාමීන් වහන්සේ කතා කරනවා නුඹ පෙර දීප නෙවෙයි. නුඹ පෙර බොහෝම වර්ණවත්. නමුත් දැන් මේ ටික කාලයක ඉඳන් නුඹ කුෂ වෙලා, රූක්ෂ වෙලා, නහරවල පෑදිලා, සුදු මැලි වෙලා මෙහෙම වෙලා ඉන්නවා. මොකක්ද මේක හේතුව කියලා අහන්නේ. සුදින්න ස්වාමීන් වහන්සේ හිටියේ කුකුසක. සුදින්න ස්වාමීන් වහන්සේ හිටියේ විපිලිසර භාවයේ. ඉතින් ඒ නිසා සුදින්න ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන් තිබුණා නකෝ අහං ආවුසෝ අනබිරතිය බ්‍රහ්මචර්යයන් කරා. මම අනබිරතියෙන් බ්‍රහ්මචර්යාව හැසිරෙනව නෙමෙයි. මොකද මේ වික්ෂුන් වහන්සේලා හිටියා වික්ෂුන් වහන්සේලා හිතුවා සුදින්න ස්වාමීන් වහන්සේලා අනබිරතියක් ඇතිලා. අනබිරතියක් කියලා කියන්නේ ශාසනය අතහැරලා සිවුරු හැරලා ගෙදර යන්න ඕනේ හිතලා. ගෙදර යන්න ඕනේ කියලා හිතලා. මොකද සමහර කෙනෙකුට සිවුරේ ඉඳගෙන ඉන්න බෑ ගෙදර යන්න ඕනේ කියලා හිතනවා. සිවුරු හැරලා යන්න ඕනේ කියලා හිතනවා. කල්පනා කරලා මේ මාත් සම්පූර්ණ වෙනවා. ඉතින් අනිත් වික්ෂුන් වහන්සේලා හිතුවා ඒකාන්තයෙන්ම සුදින්න ස්වාමීන් වහන්සේට මෙහෙම ප්‍රශ්නයක් හිතේ. ඒ නිසා හිතුවා නුඹ වහන්සේට අනබිරතියක්වත් ඇතිලා. නමුත් සුදින්න ස්වාමීන් වහන්සේ කියනවා නෑ හැබැයි මට එහෙම අනබිරතියක් ඇතිලා නෑ. හැබැයි මං අතින් බොහොම ලොකු වැරද්දක් සිදු වුණා. අත්ති මේ පාපං කම්මං කතං. මං එක්තරා පාප කර්මයක් කරා. මොකක්ද? පුරාණ දුතිකාය මේතනෝ ධම්ම උපත්සීවි. මම මගේ පැරණි බිරිඳත් එක්ක මෙමු දවසේ.
ඉතින් මගේ බ්‍රහ්මචර්යාව පිරිසිදු ආරක්ෂා කරගන්න සමර්ථුනේ නැහැ. මේ නිසා මං අතින් ලොකු වැරද්දක් සිද්ධ වුණා. මෙන්න මේ නිසායි මට මේ ප්‍රශ්නේ සුදින සානස් පැහැදිලි කරනවා නිසා මේ වෙලාවේදී මට දිව්‍ය අතීතක් මේ පිරිසිදු බ්‍රහ්මචර්යාව පිළිසිරින්න හැකි වෙන්නේ නැහැ. මේ වෙලාවේ සසු භික්ෂුන් වහන්සේලා මේ කාරණේ අහලා උන්වහන්සේලා කියනවා සුදින ස්වාමීන් වහන්සේට "අබැත්නි නුඹ කුසක් ඇති කරගන්න දෙයක්මයි සිද්ධ කරලා තියෙන්නේ. නුඹ විපිලිසර භාවයක් ඇති කරගන්න දෙයක්මයි සිද්ධ කරලා තියෙන්නේ. මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ මෙච්චර කාමයේ ආදීනව දේශනා කරනවා. නමුත් නුඹ ඒ කාමයේ ආදීනව කල්පනා කරන්නේ නැතුව මේ මාගේ වරදට කියන්නේ. මේක නුඹට කුකුසක් ඇති වෙන්න හේතුවක්මයි. මේක නුඹට විපිලිසර බවක් ඇති වෙන්න හේතුවක්මයි කියලා සසු භික්ෂුන් වහන්සේලා සුදින ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඒ වගේම සසු භික්ෂුන් වහන්සේලා සුදින ස්වාමීන් වහන්සේට කියනවා "ඇවැත්නි බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් මේ විරාගයේ පිණිස ධර්ම දේශනා කරා නොවේද? බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් මේ විසංයෝගයේ පිණිස ධර්ම දේශනා කරා නොවේද? බුදුරජාණන් වහන්සේ අනුපාදානාය යම් මේ උපාදානයන් ඇති කර නොගැනීම පිණිස ධර්ම දේශනා කරා නොවේද කියලා." හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපු අවස්ථාවක් ඉඳලා නුඹ සරාගාය චේතසසි නුඹ රාගය ඇති කර ගැනීම නුඹ විසංයෝගයේ පිණිස බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙන වෙලාවක සංයෝගයේ පිණිසයි කියන්නේ. අනුපාදානාය බුදුරජාණන් වහන්සේ උපාදානයන් දුරු කිරීම පිණිස ධර්මයේ දේශනා කරලා තියෙනකොට නුඹ හිතුවේ උපාදාන ඇති කරගන්න. මේ නිසා මේක බුදුරජාණන් වහන්සේගේ බුදු ශාසනයෙන් කරපු මහ වැරැද්දක් කියලා සසුවිසි සඳහන් කරනවා නනු ආවසෝ භගවතා අනේක පරියායන රාග විරාගය ධම්මෝ දේශිතෝ. බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් රාගී විරාගය කරන්න ධර්ම දේශනා කරා නෙවෙයි. මදේ නිම්බන්දනය කිරීම පිණිස ධර්ම දේශනා කරා නෙවෙයි. නොඑක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ සංසාර දුක කෙලවර කරලා තෘෂ්ණාව කෙලවර කරලා නිවන සාක්ෂාත් කරගන්න ධර්ම දේශනා කරා. එවැනි ධර්මයක් දේශනා කරන වෙලාවේදී තවදුරටත් සඳහන් කරන බුදුරජාණන් වහන්සේ කාමයන් ප්‍රහාණය කිරීම දේශනා කරා නෙවෙයිද? කාම සංඥාවන් පිරිසිඳලා දකින්න දේශනා කරා නෙවෙයිද? කාම පිපාසාව දුරු කරගන්න දේශනා කරා නෙවෙයිද? කාම විතර්ක සමූල ඝාතනය කිරීම පිණිස ධර්මයේ දේශනා කරා නෙවෙයිද? ඉතින් සසු භික්ෂුන් වහන්සේලා සුදින ස්වාමීන් වහන්සේ කියනවා සුදින්න බුදුරජාණන් වහන්සේ මෙච්චර ධර්මයක් දේශනා කළා තියෙන වෙලාවක නුඹ හිතුවා මේ රාගයේ පිණිස ඔබ මේ වැරදි දේම කරන්න යොමු වුණා නොවේද කියලා අහනවා. ඉතින් ඒ නිසා කියනවා නේතං ආවසෝ අප්පසන්නානං අප්පසාදාය. ඇවැත්නි නුඹ විසින් මේ කරපු කටයුත්ත මේ ශාසනයේ පිළිබඳව පැහැදීමක් නැති අයගේ පැහැදීමක් ඇතිකරන්න හේතු වෙන දෙයක් නෙවෙයි. පසන්නානං වා විහියෝ භවාය. මේ ශාසනයෙහි සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදීමක් ඇති වෙලා තියෙන අයගේ පැහැදීම වැඩි දියුණු කරන්න නුඹ කරපු කටයුත්ත හේතු වෙන්නේ නැහැ. හැබැයි කියනවා ඇවැත්නි නුඹ මේ සිද්ධ කරපු කටයුත්ත මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි යම් කිසි කෙනෙක් අපැහැදිලා ඉන්නවා නම් ඒ අපැහැදිච්ච අයට තවදුරටත් අපැහැදෙන්නමයි හේතු උනේ. ඒ අයට සඳහන් කරනවා ඒ විතරක් නෙවෙයි මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදිච්ච අය ඉන්නවා. මේ පැහැදිච්ච අයගේ සමහර අයගේ ඒ පැහැදීම වෙනස්කරන්න, පැහැදීම අඩුකරන්න නුඹ කරපු මේ කටයුත්ත හේතු වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් මෙහෙම සඳහන් කරලා ඒ අනෙකුත් භික්ෂුන් වහන්සේලා සුදින ස්වාමීන් වහන්සේට නොඑක් ආකාරයෙන් ගර්හා කරනවා. නොඑක් ආකාරයෙන් ගර්හා කරලා බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා ආරෝචනය කරනවා මේ සුදින්න කියන ස්වාමීන් වහන්සේ මෙන්න මේ වාගේ වැරදි දෙයක් සිදු කරා කියන කාරණේ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ප්‍රකාශ කරනවා. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කරනවා. සුදින්න ස්වාමීන් වහන්සේට එන්න කියනවා. සුදින්න ස්වාමීන් වහන්සේට එන්න කියලා කතා කරලා අහලා බලනවා. සුදින්න මේ කියන කාරණේ ඇත්තද? නුඹ පැරණි බිරිඳත් සමග මෙවුන්දම් සේවනය කරා කියන කාරණේ ඇත්තද කියලා අහනවා. සුදින්න ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒක සැබෑවක්ම. මම අතින් ඒ වැරද්ද සිද්ධ වුණා කියලා උන්වහන්සේ පිළිගන්නවා. භාග්‍යතුන් වහන්සේ ගර්හා කරනවා. මේ සුදින්න ස්වාමීන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සුදින්න මම නුඹලාට නොඑක් ආකාරයෙන් මේ වාගේ දේවල් වලින් වැළකෙන්න නෙවෙයිද ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. එහෙම තියෙන වෙලාවක නුඹ මේ වාගේ දෙයක් කරගත්තේ නේ කියලා භාග්‍යතුන් වහන්සේ සුදින්න ස්වාමීන් වහන්සේට නොඑක් ආකාරයෙන් ගර්හා කරනවා. අර සෙසු භික්ෂුන් වහන්සේලා ගර්හා කරේ කොයි ආකාරයෙන්ද? ඒ කරපු ආකාරයටම ගර්හා කරනවා මේ
සුදින්න ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සුදින්න ස්වාමීන් වහන්සේට දේශනා කරනවා අනනුච්චවියම් මෝගපුරිස අනුන්ලෝමිකං අපතිරූපං අස්සාමනකං අකප්පියං අකරණීයං. මෝගපුරිසය කියලා කියන්නේ හිස් පුරුෂයා කියලා කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ හිස් පුරුෂයා කියන වචනේ ප්‍රකාශ කරන්නේ සාමාන්‍යයෙන් අඩුම තරමේ ධ්‍යානයක්වත් ලබලා නැති කෙනෙකුට. යම් කෙනෙක් අඩුම තරමේ ධ්‍යානයක්වත් ලබාගෙන ඉන්නවා නම් භාග්‍යතුන් වහන්සේ කවදාකවත් එයාලට මෝගපුරුෂයා එහෙම නැත්නම් හිස් පුරුෂයා කියලා කතා කරන්නේ නැහැ. ඉතින් මේ හිස් පුරුෂයා කියලා කතා කරනකොට මෝගපුරුෂයා කියලා කතා කරනකොට භාග්‍යතුන් වහන්සේ එක්තරා විදිහකට මේ භික්ෂුන් වහන්සේට නිନ୍ଦා කිරීමක් ගරහා කිරීමක් කරනවා. හැබැයි ඒ නිନ୍ଦා කිරීම ගරහා කිරීම කරන්නේ ඒ අය කෙරෙහි තරහින් නෙමෙයි. මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහනවා. නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ වාක් සංවරයේ තියෙන කෙනෙක්. ඒතර වාක් සංවරයේ තියෙන භාග්‍යතුන් වහන්සේ කොහොමද සුදින්න ස්වාමීන් වහන්සේ මේ වැරද්ද සිද්ධ කරාම සුදින්න ස්වාමීන් වහන්සේට හිස් පුරුෂයා කියලා බැනව දෙන්නේ? ඉතින් මෙතනින් භාග්‍යතුන් වහන්සේගේ මේ වාක් සංවරය කියන එක බින්දෙනව නොවේද කියලා ප්‍රශ්නයක් අහනවා. නාගසේන මහරහතන් වහන්සේ ඒක පැහැදිලි කරනවා. හරියට නිකන් කුඩා දරුවෙක්ගේ උගුරක ගල් කැටයක්, කැබලිති කැටයක් වගේ දෙයක් හිර වෙලා තියෙනකොට ඒ අම්මලා තාත්තලා මේ කුඩා දරුවගේ උගුරේ හිර වෙච්ච මේ ගල් කැටේ වගේ දේ ඉවත් කරන්න මහන්සි ගන්නවා. ඒ දරුවට රිදෙනවා. ඒ දරුවා අඬනවා. නමුත් ඒ දරුවා අඬද්දී මේ උගුරට ඇඟිල්ල දාලා මේ ගල් කැටේ එළියට ගන්නවා. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුගෙන් අහනවා රජතුමනි, ඒ අම්මා තාත්තා ඒ දරුවා කෙරෙහි තරහෙන් දේ කරන්නේ කියලා. රජතුමා කියනවා නෑ, අම්මා තාත්තා තරහෙන් නෙමෙයි, දරුවගේ ජීවිතේ බේරගන්න දේ කරන්නේ. අන්න ඒ වාගේ තමයි බුදුරජාණන් වහන්සේත් මේ සුදින්න ස්වාමීන් වහන්සේ ආදී බුද්ධ ශාසනයේ මේ ව්‍යතික්‍රමණයන් කරපු භික්ෂුන් වහන්සේලා කෙරෙහි තරහෙන් නෙවෙයි මෙහෙම කියන්නේ. ඒ භික්ෂුන් වහන්සේලාට අහිතක් කරන අදහසකින් නෙවෙයි මේ විදිහට කියන්නේ. මේ සම්බුද්ධ ශාසනයෙහි ඒ අයට යම්කිසි පිහිටක් ලබා දෙන්න, යම් ආකාරයකින් මේ සම්බුද්ධ ශාසනයේ ඒ අයට පිහිට වෙන්න, ඒ අය කෙරෙහි මහා කරුණාවෙන්මයි බුදුරජාණන් වහන්සේ මේ හිස් පුරුෂයා කියලා ආමන්ත්‍රණය කරන්නේ. හැබැයි අපිට හම්බෙනවා සමහර අවස්ථාවලදී ධ්‍යාන මාර්ගඵල ලබාපු අය අතින් යම් වැරදි සිදු වෙනවා. ඒ වැරදි සිදුවෙන අවස්ථාවල බුදුරජාණන් වහන්සේ කවදාකවත් මෝග පුරුෂයා හිස් පුරුෂයා කියන වචනෙන් බැනවදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ අයට කවදාකවත් හිස් පුරුෂයා කියලා කතා කරන්නේ නැහැ. මේ නිසා අඩුම තරමේ ධ්‍යානයක්වත් ලබාගෙන නැති කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේ මේ හිස් පුරුෂයා කියන කතාව සිදු කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නිසා කියනවා අනුරුච්චවියම් මෝග පුරුෂ, හිස් පුරුෂය මේක නුඹට සුදුසු නැති දෙයක්. අනනුලෝමිකං, මේක ශාසනයට අනුලොම් නැති දෙයක්. අප්‍රතිරූපං, මේක ශාසනික වශයෙන් ප්‍රතිරූප නොවන දෙයක්. අස්සාමනකං, මේක ශ්‍රමණ භාවයට ගැලපෙන්නේ නැති දෙයක්. අකප්පියං, මේක පැවිද්දෙකුට කැප නොවන දෙයක්. අකරණීයං, මේක පැවිද්දෙක් විසින් නොකළ යුතු දෙයක්. කතං හිනාමතම් මෝගපුරිස ඒවං ස්වාක්කාතේ ධම්ම විනේ පබ්බජිත්වා න සක්කිස්ස සියාව ජීවං පරිසුද්ධම් පරිපූර්ණම් බ්‍රහ්මචර්යං චරිතං. සඳහන් කරනවා හිස් පුරුෂය කතං හිනාම, කොහොමනම් නුඹ මේ ස්වාක්කාත ධර්ම විනේ මනාව දේශනා කරපු ධර්ම විනේහි පැවිදි වෙලා දිව්‍ය ඇතිතාක් තමන්ගේ පිරිසිදු බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරගන්න සමර්ථ වුණේ නැත්තේ ඇයි කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. අහලා භාග්‍යතුන් වහන්සේ අර විදිහටම කියනවා හිස් පුරුෂේ මම නුඹලාට නොඑක් ආකාරයෙන් විරාගයේ පිණිස ධර්මයේ දේශනා කරා, සරාගයේ පිණිස නෙමෙයි. විසංයෝගයේ පිණිස ධර්මයේ දේශනා කරා, සංයෝගයේ පිණිස නෙමෙයි. අනුපාදාන පිණිස, උපාදාන නැති කර ගැනීම පිණිස ධර්මයේ දේශනා කරා, උපාදාන සහිත කරගන්න නෙමෙයි. එවැනි අවස්ථාවක මම විරාගයේ පිණිස ධර්මයේ දේශනා කරනකොට නුඹ සරාගයේ පිණිස හිතුවා, රාග ඇති කරගන්න හිතුවා. මම විසංයෝගයේ පිණිස ධර්මයේ දේශනා කරනකොට නුඹ සංයෝගයේ පිණිස හිතුවා. මම අනුපාදානයේ පිණිස උපාදාන රහිත කර ගැනීමට ධර්ම දේශනා කරනකොට උපාදාන ඇති කරගන්නයි නුඹ හිතුවේ. මේ නිසා කියනවා නනුමයා මෝගපුරිස අනේක පරියායන රාග විරාගාය ධම්මෝ දේසිතෝ. එවත් මෝග පුරුෂය, හිස් පුරුෂය මම නොඑක් ආකාරයෙන් රාගේ විරාගය කරන ධර්මයේ දේශනා කරන වේද. මදේ නිම්මදනය කරන්ට පිපාස විනයාය ආලේ සමුග්ඝහතාය වට්ටුපච්ඡේදාය තණ්හක්ඛ්‍යාය යනාදී වශයෙන් පද ගණනාවකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
මම මේ නිර්වාණය පිණිස නෙවේද නුඹලට ධර්මයේ දේශනා කරේ. ඒ වාගේ ධර්මයේ දේශනා කරපු අවස්ථාවක නුඹ මේ වාගේ කටයුත්තක් කරේ ඇයි? නනු මයා මෝග පුරිස අනේක පරියායන කාමානම් පහණං අක්කාතං. මෝග පුරිසය මම නොඑක් ආකාරයෙන් කාමේ ප්‍රහාණය කරන එක දේශනා කරාන වේද? කාම සංඥානම් පරිඤ්ඤාක්කාතා. කාම විපාසානම් පටිවිනියෝ අක්කාතෝ යනාදී වශයෙන් නොඑක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෝග පුරුෂය මම නුඹලට මේ කාමය කියන දේ දුරු කරන්න ධර්මයේ දේශනා කරන වේද? ඒ විදිහට ගර්හා කරලා ඒ විදිහට කරුණු පැහැදිලි කරලා තවදුරටත් බුදුරජාණන් වහන්සේ උපමා ආශ්‍රයෙන් සුදින්න ස්වාමීන් වහන්සේට ගර්හා කරනවා. වරන්තේ මෝග පුරිස ආසි විසස්ස ගෝර විසස්ස මුඛේ අංගජාතම් පක්කිත්තං. සුදින්න ස්වාමීන් වහන්සේට කියනවා මෝග පුරුෂය හිස් පුරුෂය නුඹේ මේ අංග ජාතේ නුඹේ මේ පුරුෂ ඉන්ද්‍රිය කියලා කියන එක විෂගෝර සර්පයෙක්ගේ මුඛේ ඇතුළත් කරා නම් මේක හොඳයි කියලා කියනවා. මේ මාගමකගේ ඒ ස්ත්‍රී ඉන්ද්‍රිය ප්‍රදේශයේ ඇතුළත් කිරීමට වඩා නුඹේ මේ පුරුෂ ඉන්ද්‍රිය කියන එක ගෝර විෂ සර්පයෙක්ගේ මුඛේ ඇතුළත් කරා නම් ඒක හොඳයි කියලා කියන බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියනවා වරන්තේ මෝග පුරිස කන්න සප්පස්ස මුඛේ අංග ජාතම් පක්කිත්තං. නුඹේ මේ පුරුෂේන්ද්‍රය කළු සර්පයෙක්ගේ මුඛේ ඇතුළත් කරා නම් ඒක මීට වඩා හොඳයි මේ මාගමකගේ ස්ත්‍රී ඉන්ද්‍රිය ඇතුළත් කරනට වඩා. වරන්තේ මෝගපුරිස අංගාර කාස්වය ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝති භූතාය අංග ජාතම් පක්කිත්තං. මෝගපුරුෂය හිස් පුරුෂය නුඹේ මේ පුරුෂේන්ද්‍රය ගිනිගෙන දැල්වෙන අඟුරු වලක ඇතුළත් කරා නම් මීට වඩා හොඳයි කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇයි මං මේ විදිහට කියන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරන්නේ? තං කිස්ස හේතු තතෝ නිදානං හි මෝගපුරිස මරණං ආනිකච්චය. නුඹ ඒ වාගේ දෙයක් කරොත් එහෙම නුඹ මරණයටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මරණ මත්තං මා දුක්ඛං මරණ මාත්‍ර දුකකටපත් වෙන්න පුළුවන්. හැබැයි නත්තේව තප්පච්චයා කායස්ස බෙහෙදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උපජ්ජිය. නුඹේ පුරුෂේන්ද්‍රිය සර්පේගේ මුඛය ඇතුළත් කරාට නුඹේ පුරුෂේන්ද්‍රිය අඟුරු වලක ඇතුළත් කරාට නුඹ ඒක හේතුවෙන් කය මිදලා මරණින් මත්තේ අපායগামী වෙන්නේ නැහැ. කය මිදලා මරණින් මත්තේ නිරේ උත්පත්ති ලබන්නේ නැහැ. නුඹ මේ කියන කාරණේ අඩුමතරම නුඹ මරණයටපත් වෙයි නැත්නම් මරණ මාත්‍ර දුක්කටපත් වෙයි. මේ නිසා කියනවා ඊතෝ නිදානංච මෝග පුරිස නුඹ මේ අද කරපු දේ නිසා නුඹේ මේ පුරුෂේන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රියක් ඇතුළත් කිරීම කියන මේ අධ්‍යාචාරයේ සිදු කිරීම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෝග පුරිස කායස්ස බෙහෙදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උප්පජ්ජිය. නුඹ කය විදී මරණින් මත්තේ අපාය වූ නිරය වූ දුගතියට විවසෝ පතිත වෙන දුගතියට වැටෙන්න මේක හේතුවක් බවට පත් වෙනවා. මේ නිසා නුඹ අරවාගේ දෙයක් කරත් හොඳයි මේ කරපු දෙයට වඩා කියලා බුදුරජාණන් වහන්සේ උපමා ආශ්‍රයෙන් මේ සුදින්න ස්වාමීන් වහන්සේට තමන් කරපු කටයුත්තේ ආදීනවේ පැහැදිලි කරනවා. ආදීනවේ ඒත්තු ගන්නනවා, ගර්හා කරනවා නොඑක ආකාරයෙන්. ඒ විදිහට ගර්හා කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා තත්තනාමතං මෝගපුරිස යන්ත්වං අසත් ධම්මං ගාම ධම්මං වසල ධම්මං දුට්ටුල්ලං ඕදකන්තිකං රාහස්සං ද්වන්ද්වේ සමාපත්තිං සමාපජ්ජිසසි. නොඑක් වචන වලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිස් පුරුෂය නුඹ අසත් ධර්මයක් සිද්ධ කරා. නුඹ ග්‍රාම්‍ය ධර්මයක් සිද්ධ කරා. ගම්වැසියන් කරන ගම්වල මිනිස්සු කරන කටයුත්තක් සිද්ධ කරා. වසල ධර්මයක් සිද්ධ කරා. වසලයන්ට අයිති දෙයක්. දුට්ටුල්ලං නොමනා කටයුත්තක් සිද්ධ කරා. ඕදකන්තිකං දිය කිසින් අවසන් කර යුතු කටයුත්තක් සිද්ධ කරා. රාහස්සං රහස්‍ය කටයුත්තක් සිද්ධ කරා. මිනිස්සු එලිපහලිය නොකරන රහස්‍ය කරන කටයුත්තක් කරා. ද්වන්ද්වේ සමාපත්තියෙන් සමාපජ්ජිස්සසි. නුඹ ද්වන්ද්වය සමාපත්තියකට අධ්‍යාචාරයකට සමවැදුනා. මේ විදිහට වරදක් කරා. මේ නිසා කියනවා බහුන්නං කෝතම් මෝගපුරිස අකුසලානං ධම්මානං ආදිකත්තා. මෝගපුරිසේ නුඹ බොහෝ අකුසල ධර්මයන්ට ආදි කරතෘ බවට පත් වෙනවා. මුලින්ම වැරද්දක් සිද්ධ කරපු කෙනෙක් බවට පත් වෙනවා. මේ නිසා නුඹ පූර්වාංගම පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ හින්දා හිස් පුරුෂය මේ කටයුත්ත අපසන්නානං වාපසාදායන මේක සම්බුද්ධ ශාසනය කෙරෙහි අපහැදුණු පුද්ගලයන් පහදවන්න හේතු වෙන්නේ නැහැ කවම කවදාකවත්. මේ සම්බුද්ධ ශාසනයෙහි පැහැදුණු පුද්ගලයන්ගේ පැහැදීම වැඩි කරන්න කවදාකවත් නුඹ කරපු මේ කටයුත්ත හේතු වෙන්නේ නැහැ. හැබැයි නුඹ මේ අද කරපු කටයුත්ත අපසන්නාංචේව අපසාදාය මේ සම්බුද්ධ ශාසනයේ අපහැදුණු අය
තවදුරටත් අපහදවන්ටමයි මේක හේතු වෙන්නේ. සම්බුද්ධ ශාසනයෙහි පැහැදිලා ඉන්න සමහර කෙනෙක් ඒ පැහැදීම අඩුකරන්න, පැහැදීම වෙනස් කරන්නයි මේ කටයුතු සිදු කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට නොඑක් ආකාරයෙන් සුදින්න ස්වාමීන් වහන්සේට ගර්හා කරනවා. ඒ සුදින්න ස්වාමීන් වහන්සේට ගර්හා කරලා බුදුරජාණන් වහන්සේ නුගුණ කියනවා දුබරතාය, දුප්පෝසතාය, මහිච්ඡතාය, අසන්තුට්ඨ්‍යා සංගනිකාය කෝසජ්ජස් අවන්නම් භාසෙත්වා. ධර්මයේ සඳහන් කරන්නේ මේ පෙළේ සඳහන් කරන්නේ මේ විදිහටයි. බුදුරජාණන් වහන්සේ කරුණු 6ක නුගුණ කියනවා. දුබර භාවය. දුබර භාවය කියලා කියන්නේ මේ භික්ෂුන් වහන්සේලාව හසුරවන්න, එහෙමත් නැත්නම් මේ භික්ෂුන් වහන්සේලාව පෝෂණය කරන්න තියෙන අපහසු භාවය තමයි සඳහන් කරන්නේ දුබරතාය, දුප්පෝස්තාය කියන ආකාරයෙන්. දුබරයි කියලා කියන්නේ මේ භික්ෂුන් වහන්සේලාව පවත්වාගෙන යන්න උන්වහන්සේලාගේ ජීවන බර වැඩි වෙනවා. දුප්පෝසතාය කියලා කියන්නේ උන්වහන්සේලාව පෝෂණය කරන්න අපහසු වෙනවා. මහිච්ඡතාය කියලා කියන්නේ උන්වහන්සේලා ලද දෙයින් සතුටු වෙන්නේ නැතුව නොඑක් ආකාරයෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන මහා මහිච්ඡතාවයක් ඇති කරගන්නවා. මහා දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අසන්තුට්ඨ්‍යා, ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. සංගනිකාය, මේ භික්ෂුන් වහන්සේලා තවත් භික්ෂුන් වහන්සේලා එක්ක එකතු වෙලා කල්ලි ගහිලා ඉන්නවා නම් මෙන්න මේකට කියනවා සංගනික භාවය කියලා. කෝසජ්ජස්ස, කුසීත භාවය. මෙන්න මේ කියන කරුණු 6 බුදුරජාණන් වහන්සේ නුගුණ කියනවා. දුබර භාවය, දුප්පෝසත භාවය, මහිච්ඡතාවය, අසන්තුට්ඨිතාවය, සංගනික භාවය, කෝසජ්ජ භාවය කියන මෙන්න මේ කරුණු වල නුගුණ කියලා. අනෙක් පැත්තට බුදුරජාණන් වහන්සේ ගුණ වර්ණනා කරනවා. සුබරතාය, ඒ කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් හැකියාව තමයි සුබරතාය, සුප්පෝසතාය කියන පද දෙකෙන් පැහැදිලි කරන්නේ. අප්පිච්චස්ස අල්පේච්ච භාවයේ ගුණ කියනවා. සන්තුට්ඨස්ස, ලද දෙයින් සතුට වෙන භාවයේ ගුණ කියනවා. සල්ලේකස්ස, කෙලෙස් ලියා හැරීමේ ප්‍රතිපදාවේ ගුණ කියනවා. දුතස්ස, දුහත ගුණ සමාදන් වීමේ ගුණ කියනවා බුදුරජාණන් වහන්සේ. පාසාදිකස්ස, පැහැදීම් එළවන දිවි පැවැත්මක් ගත කිරීමේ ගුණ කියනවා. මේ විදිහට නොඑක් ආකාරයේ ගුණ කියලා බුදුරජාණන් වහන්සේ ඊට සුදුසු, ඊට අනුලෝම වූ ධර්මයක් දේශනා කරනවා. මේ ධර්මයේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ සිල්පද පනවන්න පළමුවෙන්ම ඔන්න බුදුරජාණන් භික්ෂු මහා සංඝරත්නය වෙනුවෙන් සිල්පදයක් පනවනවා. මේ මෙවුන්දම් සේවනය කිරීම කියන එක නොකළ යුතුයි කියලා. ඉතින් මෙතනදී සිල්පද පැනවීමට කරුණු 10ක් දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ පළවෙනි සිල්පදේ පනවනවා. යෝපන බික්කු මේතුනන් ධම්මං පතිසේවේය පරාජිකෝ හෝති අසංවාසෝ කියලා. ඉතින් මේ පිළිබඳව අපිට තවත් කරුණු කාරණා පැහැදිලි කරගන්න තියෙනවා. ඉතින් මේ සිල්පදය මීට වඩා තව අනාගතයේ බුදුරජාණන් වහන්සේ වෙනස් කරනවා. ඒ වෙනස් කිරීම ආදී සෑම සියල්ලක්ම ගැනම අපිට පැහැදිලි කරගන්න තියෙනවා. ඉතින් පළවෙනිම බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි පරාජිකා සිල්පදේ පළවෙනි පැනවීම, ඒකට අපි කියන මූල පැනවීම කියලා. මූල පැනවීම සිදු කරනවා. යෝපන භික්ඛු, යම් භික්ෂූන් වහන්සේ නමක් මේතුනන් ධම්මං පතිසේවේය, මෛතුන ධර්මයේ සේවනය කරනවා නම් පරාජිකෝ හෝති අසංවාසෝ, පරාජික ආපත්‍යයකටපත් වෙනවා. ඒ කියන්නේ සම්බුද්ධ ශාසනයෙහි තමන් ලබාපු උපසම්පදාව නැති වෙන පරාජික ආපත්‍යයකටපත් වෙනවා. අසංවාසෝ, ප්‍රකෘති පිරිසිදු භික්ෂුන් වහන්සේලා සමග සංවාස නැති භික්ෂුවක් බවට පත් වෙනවා කියලා පළවෙනි සිල්පදයේ පනවා පදාරා බුදුරජාණන් වහන්සේ. පින්වත් ස්වාමින් වහන්සේ වහන්සේගේ පැහැදිලි කිරීමෙන් අපට තේරුම් ගියා සුදින්න ස්වාමින් වහන්සේගේ මේ සිදුවීම පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ කොහොමද පළමු ශික්ෂාපදයේ පළමු සිල්පදය පනවන්නේ කියන කාරණාව. වහන්සේ ඊටා निराවුල්ව මේ කරුණු කාරණා එකින් එක පෙළගස්වාගෙන පැහැදිලි කරගෙන එන අතරවාරයේ ඔබ වහන්සේ දේශනා කරන්නට යෙදුනා සුදින්න ස්වාමින් වහන්සේ හිස් පුරුෂයෙක්සේ සලකා බුදුරජාණන් වහන්සේ කතා කළා කියන කාරණාව. ඒ අතරවාරයේ සිල්පද පැනවීම එහෙම නැත්නම් ශික්ෂාපද පැනවීමට පෙර උන්වහන්සේ සුදුසු ධර්මයක් දේශනා කළා. සුදුසු ධර්මයක් දේශනා කිරීමෙන් අනතුරුව තමයි පළමු සිල්පදයේ පැනවීම සිදු කළේ කියන වහන්සේ අතින් ඒ වෙලාවේ අදහසක් පළ වුණා. පින්වත් ස්වාමින් වහන්සේ අපි දැනගන්න කැමති මෙන්න මේ කාරණාව පිළිබඳව.
සුදින්න ස්වාමින් වහන්සේගේ මේ සිදුවීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ තමන්ගේ අදහස් පළ කිරීමෙන් පස්සේ සුදුසු ධර්මයක් දේශනා කිරීමෙන් අනතුරුව ශික්ෂාපද පැනවුවා කියන කාරණාව පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් කළොත් සුදුසුයි කියන එක අපි හිතනවා. ඔව් ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ වාගේ අවස්ථාවක මේ සිල්පද පැනවීම ආදී අවස්ථාවක භික්ෂුන් වහන්සේලා සියලු දෙනා එක් රැස් කරලා තමයි මේ කාර්යය සිද්ධ කරන්නේ. මේ නිසා භික්ෂුන් වහන්සේලා රැස් කරලා ඒ භික්ෂුන් වහන්සේලා මැදේ තමයි සුදින ස්වාමීන් වහන්සේට මේ ගර්හා කිරීම කරන්නේ. ගර්හා කිරීම කරලා මේ දුබරතා ආදී කරුණවල නුගුණ කියලා ඒ වගේම සුබරතා ආදී කරුණවල ගුණ කියලා සඳහන් කරනවා. භික්ඛූණං තදනුච්චවිකං තදනුලෝමිකං ධම්මින් කතං කත්තා භික්ඛුවාමන්තේසි. ඒ තැනට සුදුසු වෙන තැනට අනුලොම් වෙන දැහැමි කතාවක් කරලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරා කියලා. එතකොට මේක තමයි අපි සඳහන් කරන්න තියදුනේ භික්ෂුන් වහන්සේලාගේ මේ අවස්ථාවට ගැළපෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දේශනා වුණා කියලා. ඉතින් මේ පිළිබඳව සමන්තපාසාදිකා විනයාර්ථ කතාව පැහැදිලි කරන මොකද්ද මේ තදනුච්චවිකං තදනුලෝමිකං ධම්මින් කතං කත්තා කියන එකේ සඳහන් කරේ මොකද්ද කියලා. දැන් මෙතනදී භික්ෂුන් වහන්සේලා රැස් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කරනවා. රැස් කරලා සුදින්න ස්වාමීන් වහන්සේගේ මේ කරපු වැරැද්ද පිළිබඳව විමසලා උන්වහන්සේට ගර්හා කිරීම සිද්ධ කරනවා. සිද්ධ කරලා දැන් භාග්‍යවතුන් වහන්සේ යම් සිල්පදයක් පනවන්න යනවද ඒ සිල්පදේ පැනවීමට අනුලෝම වෙන ඒ සිල්පදේ පැනවීමට ගැළපෙන ධර්මයක් තමයි මෙතනදී දේශනා කරන්නේ. ඒතර එතනදී සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ නුගුණ කියනවා අර දුබරතාව දුප්පෝසතාව ආදී භික්ෂුන් වහන්සේලා තුල නොතිබිය යුතු ගුණාංගවල නුගුණ කියනවා. භික්ෂුන් වහන්සේලා තමන් තුළින් ඉවත් කරගන්න ඕනේ ගුණාංගවල නුගුණ කියනවා. ඒවට දොස් කියනවා. ඒ කියලා භික්ෂුන් වහන්සේලා තමන් තුළ ඇති කරගත යුතු සුභරතා සුප්පෝසතා ආදී ගුණාංගවල ගුණ වර්ණනා කරනවා. මේ ගුණ වර්ණනා කරලා ඊට පස්සේ ඒවට ගැළපෙන විදිහට තමයි තමන් වහන්සේගේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් එතනදී තමන් වහන්සේගේ ධර්ම දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ සංවර විනය පිළිබඳව දේශනා කරනවා කියනවා. ප්‍රහාණ විනය පිළිබඳව දේශනා කරනවා. මොකක්ද සංවර විනය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම විනය තුළ තියෙනවා සංවර පහක් තියෙනවා. සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, විරිය සංවරය කියලා සංවර පහක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනාව තුළ දේශනා වෙන භික්ෂුන් වහන්සේ නමක් නිවන උදෙසා තමන්ගේ සීලය ශක්තිමත් කරගනිද්දී කොහොමද සීල සංවරය ඇති කරගන්නේ? කොහොමද සති සංවරය එහෙම නැත්නම් සිහි බුද්ධිය කියන එක ඇති කරගන්නේ කොයි විදිහටද? කොයි විදිහටද ඥාන සංවරය නුවණ කියන එක තමන් ඇති කරගෙන සංවරයක බවටපත් වෙන්නේ කොහොමද? කාන්ති සංවරය කියන ඉවසීම කොයි විදිහටද ඇති කරගන්නේ? විරිය සංවරය කියන වීරිය කොයි විදිහටද ඇති කරගන්නේ? මෙන්න මේ විදිහට සංවර විනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රහාණ විනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ප්‍රහාණ විනය කියලා කියන්නේ මේ නිවන සඳහා යොමු වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක් තුළ තමන්ගේ ප්‍රහාණයන් පහක් ධර්ම විනය සඳහන් වෙනවා. තදංග ප්‍රහාණ, විස්කම්මන ප්‍රහාණ, සමුච්ඡේද ප්‍රහාණ, පටිපස්සද්ධි ප්‍රහාණ, නිස්සරණ ප්‍රහාණ කියලා. ඒතර භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්ම දේශනාව තුළ මෙන්න මේ ප්‍රහාණයන් පිළිබඳව දේශනා වෙනවා. භික්ෂුන් වහන්සේලා නිවන උදෙසා ගමන් කරනකොට මේ තමන්ගේ ප්‍රහාණයන් ඇති කරගන්නේ කොහොමද? තදංග ප්‍රහාණ ඇති කරගන්නේ කොහොමද? තමන්ගේ කෙලෙස් ධර්මයන් තදංග වශයෙන් ප්‍රහාණය කරන්නේ කොහොමද? කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කිරීම කියන එක තදංග වශයෙන් ප්‍රහාණය කරනවා කියලා කියන්නේ අපේ චිත්ත සංතානය තුළ යම්කිසි කෙලෙස් ධර්මයක් ඇති වෙනකොට ඒ කෙලෙස් අපි අකුසල සිත කෙලෙස් කියලා කියන අපිට යම් අකුසල සිතක් ඇති වෙනවා නම් ඒ අකුසල සිත ඊට වඩා ප්‍රබල කුසල් සිතක් ඇති කරලා ප්‍රහාණය කරගන්නවා. යටපත් කරගන්නවා. මේකට කියනවා තදංග ප්‍රහාණය කියලා. ඒ වගේම තමයි විස්කම්බන ප්‍රහාණය කියලා ප්‍රහාණයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි අකුසල සිත කුසල් සිතකින් යටපත් කරගත්තට ඒ කුසල් සිත නැති වෙන වෙලාවට නැවත වාරයක් අකුසල සිත ඉස්මතු වෙනවා. මේ නිසා ඊට වඩා ශක්තිමත් යටපත් කිරීමක් තියෙනවා සමත භාවනා වශයෙන් උපචාර සමාධියක් ලබා ගත්තොත්, අර්පණා සමාධියක් ලබා ගත්තොත් නීවරණ ධර්ම යටපත් වෙනවා. යම්කිසි කාලයකට ඉස්මතු වෙන්නේ නැති විදිහට යටපත් වෙනවා. මෙන්න මේ විදිහට ප්‍රහාණය කරනවට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා.
තුන්වෙනි ප්‍රහාණය තමයි සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ කිසියම් ආර්ය මාර්ගයකින් අපි කෙලස් යම් ප්‍රමාණයක් සහමුලින් නසනවා නම් සහමුලින් කපා දානවා නම් මේකට කියනවා සමුච්ඡේද ප්‍රහාණය කියලා. ඒ සමුච්ඡේද ප්‍රහාණය කරපු කෙලස් ධර්මයන් නැවත ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. පටිපස්සති ප්‍රහාණය කියන්නේ හතරවෙනි ප්‍රහාණය තමයි ඵල සමාපත්තියකදී අපේ කෙලස් වල සිද්ධ වෙලා තියෙන ප්‍රහාණය. ඒකට කියනවා පටිපස්සති ප්‍රහාණය කියලා. අවසාන නිස්සරණ ප්‍රහාණය කියලා කියන්නේ නිර්වාණය කියන එකට. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනාව තුළ මෙන්න මේ සංවර පහ, ඒ වගේම ප්‍රහාණ පහ ප්‍රතිසංයුක්තව බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරනවා. ඒ වගේම තමයි මේක කියනවා අසුත්තන්ත නිබද්දං පාලි විනිම්මුත්තං ඔක්කාන්තික ධම්මදේශනං කତ୍වා කියලා සමන්තපාසාදික විනයාර්ථ කතාවේ සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්ම දේශනාව සූත්‍රාන්තයත් එක්ක බැඳිච්ච ධර්ම දේශනාවක් නෙවෙයි. ඒ කියන්නේ කිසියම් සූත්‍රයක් කරන ධර්ම දේශනාවක් නෙමෙයි මෙතනදී මේ අදහස් කරන්නේ, ඊට වඩා වෙනස් දෙයක්. ඒ වගේම තමයි පාලි විනිම්මුත්තං, මේ විනය පිටකේ පෙළේ එන ධර්ම දේශනාවක් නෙමෙයි. පෙළේ නැති ධර්ම දේශනාවක්. ඔක්කාන්තික ධම්ම දේශනං, ඒ කියන්නේ නුවණින් පිවිසිලා ඒ අතරතුරදී බුදුරජාණන් වහන්සේ දකින්න කරුණු කාරණා ඉස්මතු කරමින් කරන ධර්ම දේශනාවක්. ඉතින් මෙතනදී ඇත්තට බුදුරජාණන් වහන්සේ විශාල වශයෙන් තමන් වහන්සේ මේ ධර්ම දේශනා කරද්දී ඒ ධර්මයේ අහලා නිවන් දකින්න පුළුවන් අයට නිවන් දැකීම සඳහා පසුබිම සකස් කිරීමේ ධර්ම දේශනාවක් කරන්නේ. මේ ධර්ම දේශනාව පෙළෙහි අපිට හමු වෙන්නේ නැහැ. මේ ධර්ම දේශනාව අපිට කිසියම් සූත්‍රාන්ත දේශනාවක හමු වෙන්නේ නැහැ. මේ නිසා මේ ධර්ම දේශනාව තුල තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අර්ථ වර්ණනාවක්. භාග්‍යතුන් වහන්සේ යමක් විස්තර කරනවද, ඒ විස්තර කිරීමේදී නිවන් දකින්න සුදුසු අයට නිවන් දැකීමට පසුබිම සකස් වෙන ආකාරයේ අර්ථ වර්ණනාවක් තමයි සිදු කරන්නේ. ඉතින් මේ නිසා මෙන්න මේ ධර්ම දේශනාවට තමයි අපි කියන්නේ ප්‍රකීර්ණක ධර්ම දේශනාව කියලා. ඒතර මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ සූත්‍රයක් දේශනා කරනකොටත් මේ විදිහට දීර්ඝ විවරණයක් සිදු කරනවා. ඒ වගේම විනය පිටකයේ මේ සිල්පද පනවද්දිත් මේ දීර්ඝ වර්ණනාවන් සිද්ධ වෙනවා. මේවා අපිට විනය පිටකයේ හෝ සූත්‍ර පිටකයේ පෙළේ කොහෙවත් දක්නට ලැබෙන්නේ නැහැ. මෙන්න මේ ධර්ම දේශනාවේ කරුණු කාරණා එකතු වෙලා තමයි අපිට මේ අර්ථ කතාව කියන එකක් වර්තමානයේ සම්පාදනය වෙන්නේ. ඒතර මේ අර්ථ කතාව සම්පාදනය කරද්දී පළවෙනි ධර්ම සංගායනාවේදී මෙන්න මේ කියන පෙළෙන් මිදුණු ධර්ම දේශනාව මහා කාශ්‍යප ආදී මහරහතන් වහන්සේලා ඒකෙන් වෙන් කරලා වෙනම අර්ථ කතාවකට සංග්‍රහ කරගත්තා. මෙන්න මේ නිසා භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ දීර්ඝ විස්තර ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. ඉතින් සඳහන් කරනවා මේ වෙලාවේ මේ වාගේ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මය නිසාවෙන් කියනවා යම්කිසි ශික්ෂාකාමී කෙනෙක් ඉන්නවා නම්, හික්මෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ අය සංවරේ පිහිටවනවා. ඒ අය සංවරේ පිහිටවලා සමහර කෙනෙක් අරහත්ත්වයේ පිහිටවන්න සුදුසු ධර්ම දේශනාවක් කරනවා. එහෙම අරහත්ත්වයට පත් වෙන්න බැරි අය සමහර කෙනෙක් අනාගාමී බවට පත් කරන ධර්ම දේශනාවක් කරන්නේ. එහෙමත් නොවන සමහර කෙනෙක් සකදාගාමී භාවයට පත් කරන ධර්ම දේශනාවක් කරන්නේ. එහෙමත් නොවන සමහර කෙනෙක් සෝතාපට්ටි ඵලයේ පිහිටවන ධර්ම දේශනාවක් කරන්නේ. එහෙමත් නැති ඒ සඳහා උපනිශ්‍රේ සම්පත්තිය නැති අයට ස්වර්ග මාර්ගය විවර කරලා දෙන ස්වර්ග මාර්ගයේ ඒ අය පිහිටුවන ධර්ම දේශනාවක් සිදු කරන්නේ. ඉතින් සඳහන් කරනවා මේ වෙලාවක මේ වාගේ අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දීඝ නිකාය තරම් දිග ධර්ම දේශනාවක් සිදු කරනවා කියලා. මේ සමස්ත අද වර්තමානයේ අපිට තියෙන දීඝ නිකාය කොයිතරම් දිගයිද? ඒ තරම් දිග විස්තරාත්මක ධර්ම දේශනාවක් මේ වාගේ වෙලාවක බුදුරජාණන් සිදු කරනවා කියනවා. මජ්ක්‍ධිම නිකාය ප්‍රමාණම්පි, සමහර වෙලාවට දීඝ නිකාය නෙවෙයි මජ්ක්‍ධිම නිකාය තරම් දීර්ඝ ධර්ම දේශනාවක් මේ වෙලාවේ සිදු කරනවා කියන සමස්ත මජ්ක්‍ධිම නිකාය තරම්ම දීර්ඝ ධර්ම දේශනාවක් සිදු කරනවා කියනවා. ඉතින් මේ ඊට පස්සේ තමයි භික්ෂුන් වහන්සේලා උදෙසා මේ සිල්පද පැනවීම කියන එක සිදු කරන්නේ. මේ නිසා මේ වෙලාවේදී මේ වාගේ කාරණයක් අහනකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ කෙටි අවස්ථාවක මේ ඊටා දීර්ඝ ධර්ම දේශනාවක් කොහොමද සිදු කරන්නේ කියලා. අපි මේ කාරණාව මීට කලිනුත් ඉහතදී පැහැදිලි කරා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කෞශල්‍යය කියලා කියන්නේ අප්‍රමාණයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කෞශල්‍යය නිසා, උන්වහන්සේගේ වචන පිටකිරීමේ කෞශල්‍ය නිසා උන්වහන්සේට ඊටා කෙටි කාලයක් තුල ඊටා දීර්ඝ දේශනාවක් සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඒක ආශ්චර්ය ධර්මයක්. ඉතින් ඒ නිසා ඒක අපිට වර්තමානයේ
කල්පනා කරලා බලනකොට එහෙම දෙයක් වෙන්න බෑ කියලා හිතුණට නමුත් ඒ වගේ දෙයක් සිදු වුණු බව අපට හෙළිවෙන අවස්ථාවන් ත්‍රිපිටකේ පුරාවටම බොහෝ තැන්වල අපට දක්නට ලැබෙනවා. ඉතින් ඒ දක්නට ලැබෙන තැන් පිළිබඳව අපිට මෙතනදී කතා කරන්න අවස්ථාවක් නොවේ. නමුත් අපිට විශේෂයෙන් මහවග්ගපාලි ආදී විස්තර කිරීම වලදී අපි ඒ සුදුසු අවස්ථාවලදී පැහැදිලි කරලා දෙන්නම් භාග්‍යතුන් වහන්සේ මේ දීර්ඝ ධර්මදේශනාවක් සිද්ධ කරා කියන කාරණේ කොහොමද අපිට ඉස්මතු වෙන්නේ කියලා. ඉතින් මේ නිසා මේ වාගේ අවස්ථාවක සිල්පදයක් පනවන්න යනකොට බුදුරජාණන් වහන්සේ සමස්ත දීඝනිකාය තරම් දිග එහෙම නැත්නම් සමස්ත මජ්ක්‍ධිම නිකාය තරම් දිග ධර්ම දේශනාවක් සිද්ධ කරලා තමයි භික්ෂුන් වහන්සේලාට මේ සිල්පදය පනවන්නේ. ඒ නිසයි සඳහන් කරන්නේ ඒ අවස්ථාවට සුදුසු ධර්ම දේශනාවක් සිද්ධ කරලා සිල්පදය පනවනවා කියලා. පින්වත් ස්වාමින් වහන්සේ දැන් අපිට පැහැදිලි බුදුරජාණන් වහන්සේ සුදුසු ධර්ම දේශනාවක් දේශනා කරනවා කියන කාරණාව පිළිබඳව ඒත් එක්කම ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමේදී කියවුණා සිල්පද පැනවීමේදී කරුණු 10ක් පිළිබඳව අවධාරණය කළ බව. අපි දැනගන්න කැමති පින්වත් ස්වාමින් වහන්සේ මේ සුදුසු ධර්ම දේශනාවත් සමග සිල්පද පැනවීමත් එක්කම ඔබ වහන්සේ සඳහන් කරන්නට යෙදුණු විශේෂ කරුණු අවධානයට ගත්තු කරුණු මොනවාද? ඒ කරුණු 10 මොනවාද කියන එක පිළිබඳව. ඔව් සඳහන් කෙරෙන්නේ සිල්පදයක් පනවනකොට තේනහි භික්කවේ භික්ඛූණං සික්ඛාපදං පඤ්ඤාපිස්සාමි. එහෙමනම් මහණෙනි භික්ෂුන් වහන්සේලාට සිල්පදයක් පනවන්නෙමි. දස අත්ථ වසේ පටිච්ච කරුණු 10ක් හේතුවෙන් මේ සිල්පදේ පනවනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මොනවද? සංඝ සුට්ඨුතාය, සංඝ පහසුතාය, දුම්මං කූණං පුග්ගලානං නිග්ගහාය, පේසලානං භික්ඛූණං පහසු විහාරාය, දිට්ඨ ධම්මිකානං ආසවානං සංවරාය, සංවරායිකානං ආසවානං පටිඝාතාය, අප්පසන්නානං පසාදාය, පසන්නානං භීයෝ භාවාය, සද්ධම්මට්ඨිතියා විනයානුග්ගහාය. මෙන්න මේ කියන කරුණු 10 තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ කරුණු 10 නිසාවෙන් මම භික්ෂුන් වහන්සේලා උදෙසා සිල්පදයක් පනවනවා කියලා. ඒතර මේ කරුණු එකක් අපි ඉතින් පැහැදිලි කරගන්න ඕනේ. මේක ඉතින් දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා නම් අපිට වෙනම දවසක් අරගෙන මේක පැහැදිලි කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි තව බොහොම පොඩි කාලයක් ඉතිරි වෙලා තියෙන නිසා අපි මේ කාලේ හැටියට අපේ ප්‍රේක්ෂකීන්ට මේ පින්නතුන් උදෙසා අපි ඒක පැහැදිලි කරන්නම්. සංඝ සුට්ඨුතාය කියලා සඳහන් කරනවා සංඝයාගේ යහපත් භාවයේ පිණිස බුදුරජාණන් වහන්සේ සිල්පද පනවනවා කියලා. එතකොට සංඝයා වහන්සේලාට මේ වාගේ සිල්පදයක් පනවනවා කියලා කියන එක සංඝයාගේ යහපත පිණිස හේතු වෙනවා. දීර්ඝ කාලයක් උන්වහන්සේලාට හිතසුව පිණිස හේතු වෙන නිසා මේ වාගේ සිල්පදයක් පනවනවා කියන එක තමයි සංඝ සුට්ඨුතාය කියලා කියන්නේ. දෙවෙනි කාරණේ තමයි සංඝ පහසුතාය. පහසුතාය කියලා කියන්නේ සංඝයාගේ පහසු භාවයේ පිණිස කියන එක. ඒ කියන්නේ සංඝයා භික්ෂුන් වහන්සේලා එකට වාසය කරනකොට මේ එකට වාසය කිරීමේදී සුවසේ පහසු විහරණය කරගන්න පහසුවක් සැලසෙනවා සිල්පද පැනවීම කියන කාරණය. මේ නිසා සංඝ පහසුතාවේ සංඝයාගේ පහසු භාවයේ පිණිස සිල්පද පනවනවා. තුන්වෙනි කාරණේ සඳහන් කරන්නේ දුම්මං කූණං පුග්ගලානං නිග්ගහය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දුර්මුඛ පුද්ගලයන් කියන දුස්සීල පුද්ගලයන් ඉන්නවා. දුස්සීල පුද්ගලයන්ට නිග්‍රහයක් කරන්න තමයි සිල්පද පනවන්නේ කියනවා. එතකොට මකු භාවයටපත් වෙන එහෙම නැත්නම් යම් ආකාරයකින් දුසිල්වත් භාවයටපත් වෙන මෙන්න මේ දුසිල්වත් පුද්ගලයන්ට නිග්‍රහ කරන්න ලජ්ජී භාවයකින් තොරව සිල්පද මැඩීම සිද්ධ කරන මේ දුසිල්වත් අයට නිග්‍රහ කරන්න බුදුරජාණන් වහන්සේ සිල්පද පනවනවා. ඒකටයි කියන්නේ දුම්මං කූණං පුග්ගලානං නිග්ගහය කියලා. පේසලානම් භික්ඛූනම් පහසු විහාරාය. ඊළඟ කාරණේ සඳහන් කරන්නේ ප්‍රියශීලී භික්ෂුන් වහන්සේලාගේ පහසු විහරණය පිණිස. ඒතර ප්‍රියශීලී භික්ෂුන් වහන්සේලා කියලා කියන කාටද? යහපත් සීලයට ප්‍රිය භික්ෂුන් වහන්සේලාට කියනවා ප්‍රියශීලී භික්ෂුන් වහන්සේලා කියලා. ප්‍රියශීලී කියලා කියන්නේ සීලයට ප්‍රියයි කියලා කියන්නේ. පේසල කියලා කියන්නේ ඒකයි. ඒතර මේ පේසල භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් සීලයට ප්‍රිය භික්ෂුන් වහන්සේලා තමන්ට කලයුත්ත නොකලයුත්ත දැනගන්න කිසියම් සිල්පදයක් තියෙනවා නම් ඒ වෙලාවට ඊටාම පහසුවෙන් කලයුතු දේ මෙයයි නොකලයුතු දේ මෙයයි කියලා දැනගන්නවා. ඒ දැන ගැනීම නිසා උන්වහන්සේලා පහසුවෙන්
මේ සම්බුද්ධ ශාසනයෙහි පිළිවෙත් ගුණ ධර්මයන් පුරා ගන්නවා. හැබැයි සිල්පද නැති වෙලාවට සමහර වෙලාවට මේ කැපයිද මේ අකැපයිද කියන ගැටලුව ඇති වෙනවා. ඒ ගැටලුව ඇති වෙලා ඉතින් ඒ ප්‍රියශීලී එහෙම නැත්නම් සීලයට ප්‍රිය සීලයට කැමැති භික්ෂුන් වහන්සේලාට හරියාකාරව තමන්ගේ සීලය සම්පාදනය කරගන්න අපහසු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සඳහන් කරන්නේ ඒකයි තමන් වහන්සේගේ ශාසනයේ ඉන්න සීලයට කැමැති භික්ෂුන් වහන්සේලාගේ පහසු විහරණයේ පිණිස සිල්පද පනවනවා. ඒකයි කියන්නේ පේසලානම් භික්ඛූණං භාසු විහාරාය. ඒ වගේම තමයි ditta ධම්මිකාණං ආසවාණං සංවරාය. දිටු දෙහිමි ආශ්‍රවයන්ගේ සංවරී පිණිස. දිටු දෙහිමි ආශ්‍රවයන් කියලා කියන්නේ මෙලෝ වශයෙන් සිද්ධ වෙන ආශ්‍රව ධර්මයන්. අපි අර ආසවට්ටානීය ධර්ම කියන තැනදීත් පැහැදිලි කරා. මෙලෝ වශයෙන් අපිට සිද්ධ වෙන නොයෙක් දුකටපත් වීම තියෙනවා. සමහර වෙලාවට වැරදි කටයුතු සිදු කරාම ඒ වැරදි නිසා අන් අයගෙන් ගැරහීම් ඇති වෙනවා. අන් අයගෙන් පහර ලක්වීම ඇති වෙනවා. රජ්ජුරුවන්ගෙන් දඩුවම් විඳින්න සිද්ධ වෙනවා. මේ වාගේ මෙලෝ වශයෙන් සිද්ධ වෙන්න පුළුවන් කරදර වලින් මිදෙන්න බුදුරජාණන් වහන්සේගේ සිල්පද පැනවීම හේතු වෙනවා. ඒ වගේම තමයි සම්ප්‍රායිකාණං ආසවාණං පටිඝාතාය. පරලෝ වශයෙන් නැති වෙන්න පුළුවන් දුක් ලැබෙන ඒවා. ඒ කියන්නේ අපායෝත්පත්ති ආදී දුක් ඇතිවීම දුරු කරගන්න ඒවා නැසීම පිණිස සිල්පද පැනවීම හේතුවක් වෙනවා. ඒ නිසා සම්ප්‍රායික ආශ්‍රව දුරු කරගන්නට නසඬ බුදුරජාණන් වහන්සේ සිල්පද පනවනවා. ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අප්පසන්නානං වා ප්‍රසාදාය. නොපැහැදුණු පුද්ගලයන්ගේ පැහැදීමක් ඇතිකරන්න සිල්පද පැනවීම හේතු වෙනවා. ඒ කියන්නේ සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදිච්ච නැති යම් පුද්ගලෙක් ඉන්නවා නම් ඒ අය දැනගත්තාම බුදුරජාණන් වහන්සේ මේ වාගේ සිල්පද පනවලා තියෙනවා කියලා ඒ අයට පැහැදීමක් ඇති වෙන්න ඒ දේවල් හේතු වෙන්න පුළුවන්. ප්‍රසන්නානං බිහියෝ භවය. ඊළඟ කාරණේ සඳහන් කරන්නේ සම්බුද්ධ ශාසනය කෙරෙහි පැහැදීමක් ඇති පැහැදුණු ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන්ට තවදුරටත් වැඩිමනත් පැහැදීමක් ඇතිකරන්න සිල්පද පැනවීම කියන එක හේතු වෙනවා. මේ වාගේ සිල්පද ආරක්ෂා කරනවානේ මේ මහා සංඝරත්නය කියලා කල්පනා කරනකොට ඒ අයගේ පැහැදීම වැඩි වෙනවා. සද්ධම්මට්ඨිතියා සද්ධර්මයේහි පිහිටීම පිණිස ස්ථිතිය පිණිස දීර්ඝ කාලීන පිහිටීම පිණිස මේ සිල්පද පැනවීම හේතු වෙනවා. සිල්පද පැනවුවාම ශාසනය තුල ක්‍රියා කරන භික්ෂුන් වහන්සේලා සිල්පද ආරක්ෂා කරන ඉන්නකොට සම්බුද්ධ ශාසනය තවදුරටත් ඉදිරියට පවත්වනවා. ඒකයි කීවේ විනීඨිතේ ශාසනං තිතං හෝති කියලා. ඒ වගේම තමයි විනය අනුග්‍රහය. විනයට අනුග්‍රහයක් කරන්න බුදුරජාණන් වහන්සේලා සිල්පද පනවනවා. විනයට අනුග්‍රහයක් කරනවා කියලා කියන්නේ සංවර විනය, ප්‍රහාණ විනය, සමත විනය යනාදී වශයෙන් අර අපි සඳහන් කරපු විනය. සංවර විනය, ප්‍රහාණ විනය, සමත විනය, පඤ්ඤත්ති විනය කියලා විනය ආකාර 4ක් තියෙනවා. අන්නේ ආකාර 4ෙම විනයට අනුග්‍රහයක් කරන්න, ඒකට උපස්තම්භනයක් ඇති කරගන්න විනය ශික්ෂාපද පැනවීම සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ නිසා මෙන්න මේ කියන කරුණු 10 හේතුවෙන් තමයි සම්බුද්ධ ශාසනයේ සිල්පදයක් පනවන්නේ කියලා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ කියන කරුණු 10 හේතුවෙන් එහෙමනම් භික්ෂුන් වහන්සේලාට සිල්පදයක් පනවනවා. මේ නිසා ඒවංච පන භික්කවේ ඉමන් සික්ඛාපදං උද්දිසෙය්‍යාත. මහණෙනි මෙන්න මේ විදිහට මේ සිල්පදය ප්‍රාතිමෝක්ෂයේදී උදෙසඬ කියලා තමයි අර පළවෙනි සිල්පදේ පනවන්නේ. යෝපන භික්ඛු මේ තුනන් ධම්මං පතිසේවෙය්‍ය පරාජිකෝ හෝති අසංවාසෝ කියලා. ඉතින් මේ පිළිබඳව අපිට තවත් විස්තර සාකච්ඡා කරන්න තිබෙනවා. ඉදිරියට මේ සිල්පද සිටින වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කරන්න තිබෙනවා. ඒ දේවල් අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු නේද? පින්වත් ස්වාමින් වහන්සේගේ පැහැදිලි කිරීමත් සමග අපි අද දවසේ විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණා දහම් කතිකාවත අවසන් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ මෙම වැඩසටහන සඳහා පින්වත් දායකත්වයේ ලබා දෙන පිරිස පිළිබඳව සිහිපත් කළ යුතුව තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි චමින්ද සුභාෂ් මහතා සහ සංජීවනී මහත්මිය ඇතුළු තිසෙනි දියණියද තිදස් පුතු සහ ආදරණීය දරුවන් පිරිස විසින් තමයි අද මෙම වැඩසටහන සඳහා දායකත්වයේ ලබා දෙන්නේ. එහි ප්‍රධානතම අරමුණ වී තිබෙන්නේ චමින්ද සුභාෂ් මහතාගේ ආදරණීය මෑණියන් වන කමලා ධර්මපාල මහත්මිය මිය පරලොව ගොස් මාර්තු මාසේ 18 වෙනිදාට වසරක් පිරීම නිමිති කොටගෙන එතුමියට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම
2021 ජූලි මාසයේ 23 වෙනි දින මිය පරලොව ගිය සංජීවනී මහත්මියගේ සහෝදරියගේ දයාබර ස්වාමිපුරුෂයා වන ලලිත් කරුණානන්ද මහතාට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම මෙම කටයුත්ත සඳහා අද දවසේ දායකත්වයේ දරන සියලුම දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන කාරණාවත් ඒ වගේම සම්බෝධි විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ බෞද්ධ නාලිකාවේ ප්‍රධාන නිර්මාතෘවරයාණන් වහන්සේ වශයෙන් වැඩකොට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු පිරිසට පුණ්‍ය අනුමෝදනා කිරීමත් මෙහි ප්‍රධාන අරමුණක් වශයෙන් සඳහන් කර තිබෙනවා. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා নমස්කාර පුරක පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්නට. විනයෝ නාම බුද්ධ ශාසනස් ආයු විනය සංවනනා සදහම් කතිකාවතට අදත් පුණ්‍යවන්ත දායකත්වයක් සපයනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි චමින්ද සුභාෂ් මහතා, සංජීවනී මහත්මිය, ඒ වගේම තිසේනි දියණිය තිදස්පුතු කියන ආදරණීය දරු දෙපළ ඇතුළු මේ සෑම සිළු දෙනාම ඒ පුණ්‍යවන්ත දායකත්වයේ සපයන්නේ. චමින්ද මහත්මයාගේ අභව ප්‍රාප්ත වෙච්ච ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්න, ඒ වගේම සංජීවනී මහත්මියගේ සහෝදරියගේ ස්වයං පුරුෂ අභව ප්‍රාප්ත වෙලා ඒ අයටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට මේ විනය පිටකය විවෘත කර දෙමින් ඒ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ දහම් පිපාසය සංසිඳවන්නට දරපු මේ පුණ්‍යවන්ත දායකත්වය සුවිශාල ධර්ම දානයක්. ඒ කුසලයේ අපි අනුමෝදන් කරමු. චමින්ද සුභාෂ් මහතාගේ ආදරණීය මෑණියන්ට, ඒ වගේම සංජීවනී මහත්මියගේ සහෝදරියගේ දයාබර ස්වාමි පුරුෂයාට කියන මේ සෑම සිළු දෙනාටත් නොයෙකුත් පින් බලාපොරොත්තු වන යම්තාක් අභව ප්‍රාප්ත වෙච්ච කෙනෙක් සිටිනම් ඒ සෑම සිළු දෙනාටත් මේ කුසලයේ දැනීමා පෙනේවා. ඒ අයගේ ජීවිත සුවපත් භාවයටපත් වේවා. නොලබන ලද සැප සම්පත් ලබාගෙන ලබන ලද සැප සම්පත් වඩා වර්ධනය කරගෙන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරමු. ඒ වගේම තමයි ඒ දායකත්වයේ දරන්ට යෙදුණු චමින්ද මහත්මයා, සංජීවනී මහත්මයා ඇතුළු දරුවන් ඇතුළු සෑම සිළු දෙනාට නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තිය සැලසේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ සෑම සිළු දෙනාටත් උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලයේ හේතු වේවා. නරඹන මේ සඳහා සහභාගී වන ඔබ සෑම සිළු දෙනාටත්, ඒ වගේම මේ බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩල සෑම සිළු දෙනාටත් අපවත් යොදාල දරණාගම කුසල ධම්ම මාහිම්පාණන් වහන්සේටත් ආදී මේ සෑම සිළු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට පාරමී ධර්මයක් වේවා කියන ප්‍රාර්ථනාව අපි සෑම සිළු දෙනාම ඇති කර ගනිමු. එමනම් අදටත් අපි විනය සංවර්ණනා සදහම් කතිකාවත අවසන් කරනවා. තිරුවන් සරණයි සෑම සිළු දෙනාටම. විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සංවර්ණනා දහම් කතිකාවත අද දවසේ අපි අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ කටයුත්ත වෙනුවෙන් වැඩමවා වදාළ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද විද්‍යාවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී භාවය සැලසේවායි අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්වහන්සේ කරන ශාසනික කටයුතු තව තවත් වඩා සිදු කරන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම උන්වහන්සේ පතන්නා වූ බෝධියකින් ඉක්මන් නිර්වාණ සුවය අත් කර ගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. සාදු සාදු සාදු. ඔබ සැමට අපි ආරාධනා කරනවා ලබන සතියේ සෙනසුරාදාත් උදෑසන 8ට විනය නාම බුද්ධ ශාසනස්සායු විනය සම්වන්නනා දහම් කතිකාවත සමග සම්බන්ධ වන්න ඔබ සැමට තෙරුවන් සරණයි.